නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවයන් වහන්සේටද නමස්කාර වේවා. මේ උතුම් සම්පසාදනී දේශනාවේ දායකත්වය දරන්නේ මාමල්ස් ගාඩන්ස් මීගොඩ යන ලිපිනේ පදිංචි විශ්‍රාමික ගුරු බී.කේ.ජේ. බියන්විල මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ධර්ම දානය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන් අයට කියා දීමයි. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට ගොඩාක් කැප වුණා. ඒ කියන්නේ වචනෙන් කියලා නිම කරන්න බැරි තරම්ම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස කැප වුණා. අප්‍රමාණ කැප වුණා. සිතින් සිතන්න බැරි තරම් සම්බුද්ධත්වයේ පිණිස කැප වුණා. අසංකේය කල්පලක්ෂ ගණන් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වය තමන් වහන්සේගේම දියුණු කරන අසිරිමත් ප්‍රඥාවෙන් සාක්ෂාත් කළේ. ඉතින් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බණපද කියන්ට ලැබීමත් අපේ දුර්ලභ පිනක්, දුර්ලභ වාසනාවක්. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ අන් අයට ශ්‍රවණය කරන්නට ඔබ සැලැස්වීමත් ඔබට රැස්වෙන මහත්ඵලම පිනයි. ඒ වගේමයි මේ ධර්මය අහන ඔබ ඒ වගේම පින්වන්තයි. මොකද සම්මා සම්බුදු කෙනෙක්ගේ බණ ධර්මය ගැන, ඒ බණ පද ගැන සිත පහදවාගෙන අහන්න ලැබෙනවා කියන එක ලෝකේ දුර්ලභ දෙයක්. මොකද ලෝකේ කොච්චර මිනිස්සු හිටියත් ඒ අය හැමෝටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට, අහලා හිතට ගන්නට, තේරුම් ගන්න වාසනාවක් නැහැ. ඉතින් මේක අතිශය දුර්ලභ වාසනාවක් තමයි අපි ඔබ සෑම දිනාටම මේ උදා වෙලා තිබෙන්නේ. මොකද බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන සමයේ ඒ සඳහා කැපවිච්ච එක ජීවිතයක් ගත්තත් අපිට හිතන්න බෑ එහෙම කොහොමද කැප වුණේ කියලා. ඉතින් ඒ වගේ එක ජීවිතයක් නෙමෙයි, කල්ප ගාණක්, අනන්ත කල්ප ගාණක්, සාර අසංකේය කල්ප ගණන් මේ බුද්ධත්වයේ පිණිසම එකම ඉලක්කයක් උදෙසා පාරමිතා ධර්මය සම්පූර්ණ කරගෙන තමයි මේ අසිරිමත් බුද්ධත්වයට පත් උනේ. ඒ නිසා පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය අපිට මේ අහන්න ලැබුණු වෙලාවේ ඒ ධර්මය අපි ඉගෙනගෙන ඒ ධර්මය මෙනෙහි කර කර මේ ජීවිතේ තේරුම් ගන්නට අපි හැමෝම මහන්සි ගන්න ඕන. මේ අවස්ථාව අහිමි වුණොත්, මේ මනුස්ස ජීවිතේ අපිට අහිමි වුණොත්, මැරිලා ගියොත්, මැරිලා ගිහිල්ලා සතර අපායේ උපන්නොත් බුදු කෙනෙක්ගේ ධර්මය අපිට අහන්න ආයමත් අවස්ථාව ගන්න අමාරුයි. බුදුරජාණන් වදාළනේ
නිරේ උපන්න කෙනෙක් ආයිමත් මනුස්ස ලෝකෙට එනවා කියන එක අතිශයින්ම දුෂ්කරයි කිව්වා. බුදුරජාණන් වදාලා මනුස්ස ලෝකේ හිටපු කෙනෙක් තිරිසන් සතුන් අතර උපන්නොත් ආයිමත් කැරකිලා තිරිසන් ලෝකෙටමයි කිව්වා උපතකට යන්නේ. പ്രേත ලෝකේ උපන්නොත් කැරකි പ്രേත ලෝකෙටමයි යන්නේ. සතර අපායේ උපන්නොත් අපි මැරිලා සතර අපායටම කැරකි ගිහිල්ලා දුක් විඳ අවසානයක් නොවන දුකකට අපි හැමෝටම පත් වෙන සිදු වෙනවා. ඒ නිසා පින්වතුනි අපි හැමෝටම එකම පිහිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. ධර්මයේ පමණමයි. ඒ නිසා මේ ධර්මයෙන් අපි උත්සාහ කරන්න ඕනේ තම නැන පමණින් උපරිම වශයෙන් මේ ධර්මය තේරුම් ගන්නයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අපිට ඒ ධර්මයේ කියා දුන්නේ මහත්ම අනුකම්පාවෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ජනයා කෙරෙහි අනුකම්පාවෙන්මයි. ජනයාට අනුකම්පාව පිණිසමයි දේශනා කළේ. ලාභ සත්කාර ලබන්න, කීර්ති ප්‍රශංසා ලබන්න, ප්‍රසිද්ධිය උදෙසා කියන කිසි බලාපොරොත්තුවක් නැහැ. එකම අපේක්ෂාව මොකද්ද? මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දීමමයි බුදුරජාණන් වහන්සේගේ එකම අරමුණ. ඉතින් අපිට මේ ධර්මයේ දැන් ගොඩක් අහන්න ලැබෙනවා. මේ ගොඩක් ධර්මයේ ඇහෙද්දී මේ ධර්මයේ නැවත අහලා නැවත මෙනෙහි කර ජීවිතය තුලින් බලන්න ඕනේ. ජීවිතය තුලින් බලන්න උපකාරී වෙන ඔබට ගොඩක් අපිට උපකාරී වෙන සූත්‍රයක් අපි දැන් ශ්‍රවණය කරමු. බුද්ධ භාෂිතය. සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ තියෙන උතුම් සූත්‍රයක්. මේ සූත්‍රයේ නම නතුම්හාක සූත්‍රය. නතුම්හාක. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. අන්න එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය භික්ෂූන් වහන්සේලා අමතා වදාලා මෙන්න මේ ලස්සන කාරණාව. ඔන්න ධර්මය අවබෝධ කරගන්න උපකාරී වන ප්‍රධාන කරුණ. ඒ කියන්නේ මේ බුදුරජාණන්සේ උගන්වන්නේ ධර්මයේ කෙනෙකුට අවබෝධ වෙන්න ප්‍රධාන වශයෙන් ඉගෙනගත යුතු දහම් කරුණක් තමයි මේ බුදුරජාණන්සේ උගන්වන්නේ. බුදුරජාණන් දේශනා කරනවා නායම් භික්ඛවේ කායෝ තුම්හාකං. මහණෙනි මේ කය ඔබේ නොවේ. මේ කය කියලා මේ ජීවිතය ඔබේ නොවේ. නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගේත් නොවේ. තමන්ගේත් නොවේ, අනුන්ගේත් නොවේ. ඒ කියන්නේ මේ ජීවිතයට අදාළ මේ අපේ මේ ජීවිත පැවැත්ම කාටද? නායම් භික්ඛවේ කාය තුම්හාකං. අපි මගේ ඇස් දෙක, මගේ කන් දෙක, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මනස එහෙමනේ පාවිච්චි කරන්නේ. හැබැයි එහෙම පාවිච්චි කළාට මගේ කියලා පාවිච්චි කළාට බුදුරජාණන් මේක තමන්ගේ නොවේ. තමන්ට අයිති නැහැ. මේ පාවිච්චි කළාට තමන්ට අයිති එකක් නොවේ. නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුටත් අයිති නැහැ. බාහිර කෙනෙකුට අයිති මේ ජීවිතේ බාහිර කෙනෙකුට අයිතිත් නැහැ. තමන්ට අයිතියකුත් නැහැ. තමන්ගෙත් නොවේ, අනුන්ගෙත් නොවේ. පුරාණමිදං භික්ඛවේ කම්මං. මහණෙනි මේ ජීවිතය කියලා කියන්නේ පුරාණමිදං භික්ඛවේ කම්මං. පැරණි කර්මයක්. කලින් රැස් කරන ලද කර්මයක්. දැන් මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ අපේ පුරාණමිදං භික්ඛවේ කම්මං. පැරණි කර්මයක්. කලින් රැස් කරපු කර්මයක්. අபிසංකතං. අபிසංකතං කියලා කියන්නේ විශේෂයෙන් සකස් වූ එකක්. සකස් වෙච්ච එකක්. අபிසංකතය කියලා කියන්නේ සකස් වුණා. සකස් වෙලා තියෙන. අபிසංචේතිතං. චේතනාත්මකව කරපු දෙයකින් හැදුනා. මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ජීවිතය. අபிසංකතං අபிසංචේතිතං වේදිතං දට්ඨබ්බං. එතකොට මේ ජීවිතේ
තමන්ගෙත් නොවේ. තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් හේකුත් නොවේ. වෙන කෙනෙකුට ඕන විදිහට පවත්වන්න පුළුවන් හේකුත් නොවේ. එතකොට පුරාණමිදං පැරණි පුරාණමිදං බිකවේ කම්මං. පැරණි කර්මයක් කලින් කරන ලද කර්මයක් අபிසංගතං. හැබැයි සකස් වෙච්ච එකක්. සකස් නොවෙච්ච එකක් නොවේ. අபிසංචේතිතං විශේෂයෙන් චේතනාත්මකව කරපු දෙයකින් හැදිච්ච එකක්. වේදිතං දට්ඨබ්බං. ඉතින් දකින්න තියෙන්නේ විඳීමකින්. මේ මෙතන තියෙන මේ කියන කාරණාව දකින්න තියෙන්නේ කොහොමද? අවබෝධය ලබන්න තියෙන්නේ විඳීමකින්. ඔන්න බුදුරජාණන් එහෙම දේශනා කළා මෙහෙම දේශනා කරනවා. දැන් ඔබට තේරුණා. මොකද්ද බුදුරජාණන් දේශනා කළේ? නායම් භික්කවේ කායෝ තුම්හාකං. මේ ජීවිතය මේ කය මේ ජීවිතය ඔබේ නොවේ. නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගේත් නොවේ. පුරාණ මිදම් භික්කවේ කම්මං පැරණි කර්මයකි. පුරාණ කර්මයක් කලින් රැස් කරපු කර්මයක්. අபிසංකතං විශේෂයෙන් සකස් වෙච්ච එකක්. අபிසංකතං අபிසංචේතිතං විශේෂයෙන් චේතනාත්මකව හැදිච්ච එකක්. වේදිතං දට්ඨබ්බං. දට්ඨබ්බ කියන්නේ දකිනවා ප්‍රඥාවෙන්. දට්ඨබ්බ නුවණින් යුක්තව දකිනවා මේ කියන කාරණාව. මොකද්ද? මේ ජීවිතය ඔබේ නොවේ වෙන කෙනෙකුගේත් නොවේ. පුරාණ මිදං පැරණි කර්මයක් චේතනාවෙන් හැදුණු එකක්. ඊළඟට සකස් වෙච්ච එකක්. චේතනාත්මකින් හැදිච්ච එකක්. නුවණින් දකින්න දියුණු කරන නුවණින් දකින්න. తත්‍රකෝ භික්ඛවේ මහණෙනි සුතවා අරිය ශාවකෝ. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ජීවිතේ තමන්ගෙත් නොවේ අනුන්ගෙත් නොවේ පුරාණ කර්මයක් විශේෂයෙන් සකස් වෙච්ච එකක් විශේෂයෙන් චේතනාවක් පහළ කරලා සකස් වෙච්ච එකක් මේ ජීවිතේ විඳීමකින් දකින්න තියෙන්නේ කියලා කියන කාරණාව මෙහෙමයි කියන විමසන්නේ. කොහොමද? සුතවා අරිය ශාවකෝ පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. අන්න එතකොට මේ ජීවිතේ තමන්ගෙත් නොවේ නම් අනුන්ගෙත් නොවේ නම් එතකොට යා නුවණින් විමසනවා සුතවත්තාර ශ්‍රාවකයා. සුතවත්තාර ශ්‍රාවකයාගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ශ්‍රුතේ ලබාගත යුතු නුවණ ලබාගෙන ධර්මඥානෙන් ලබාගත යුතු කල්පනාව ලබාගෙන සුතවා ආර්ය ශාවකෝ පටිච්ච සමුප්පාදඤ්ඤේම සාදුකං යෝනිසෝ මනසිකරෝති. ඒ ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදයම හොඳට නුවණින් මෙනෙහි කරයි. ලස්සන කරුණක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාරී වන ලස්සන දේශනාවක්. මේ විදිහට කල්පනා කිරීමෙන් තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන්නේ. දුක අවබෝධ වෙන්නේ. දුකේ හට ගැනීම අවබෝධ වෙන්නේ. දුකේ නැතිවීම අවබෝධ වෙන්නේ. දුක් නැතිවන මාර්ගය මෙයයි කියලා අවබෝධ වෙන්නේ මේ විදිහට කල්පනා කිරීමෙන්. කොහොමද? ඔන්න බුදුරජාණන් ඉගන්වනවා කොහොමද? ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඒ කියන්නේ මේ ඇති කල්හි මෙය වේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය උපදින විට මෙය උපදී. ඉමස්මින් අසති ඉදං න හෝති. මෙය නැති විට මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ. බුදුරජාණන් උගන්වනවා ඒක කොහොමද කියලා. මොකද්ද? ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මෙය වේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය උපදින විට මෙය උපදී. ඉමස්මින් අසති ඉදං න හෝති. මෙය නැති කල්හි මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ. හරි ලස්සන එකක්. අහගෙන ඉන්න. යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා. සංඛාර පච්චයා විඥානං. මේ මොකද්ද උගන්වන්නේ? පටිච්ච සමුප්පාදය. හේතුව සහ ඵලය. අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං. විඥාන පච්චයා නාම රූපං. නාම රූප පච්චයා සලආයතනං. සලආයතන පච්චයා පස්සෝ. පස්ස පච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චයා
උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ පටිච්ච සමුප්පාදය. එතකොට ඔන්න අපි ඒක නුවණින් සලකන්නේ කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. ලස්සන කරුණක්. හරිම ලස්සන කරුණා පටිසමුපාදයේ තේරුම් ගන්න ඊටාම වටින චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුක් නිමා කරන්නට ඕන ප්‍රධාන කරුණ තමයි මේ පටිසමුපාදය මේ විදිහට නුවණින් විමසීම. ඊළඟට ඒක අපි බලමු පටිසමුපාදය කොහොමද ඒ බුදුරජාණන් දේශනා කළ කාරණාව මෙහෙම සිහි කරන්නේ. ඒක අපිට පටිසමුපාදය සිහි කරන්න බුදුරජාණන් උගන්වනවා මේ විදිහට අවිජ්ජා පච්චයා සංඛාරා. ඔන්න එතකොට අපි මෙහෙම ගත්තොත් ඉමස්මින් සති ඉදං හෝති කියනකොට අපි නුවණින් විමසන්නේ මෙහෙමයි. මේ ඇති කල්ලි මේ වේ කියනකොට අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර වේ. ඒක හේතුඵල ධම. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර වේ. ඊළඟට ඉමස් උප්පාදා කියන්නේ අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී. ඊළඟට සංස්කාර ඇති කල්ලි විඥානය වේ. සංස්කාර උපදින විට විඥානය උපදී. විඥානය ඇති කල්හි නාම රූප වේ. නාම රූප ඇති කල්හි නාම රූප උපදින විට විඥානය ඇති කල්හි නාම රූප වේ. විඥානය උපදින විට නාම රූප උපදී. නාම රූප ඇති කල්හි ආයතන 6 වේ. නාම රූප උපදින විට ආයතන 6 උපදී. ආයතන 6 ඇති කල්හි ස්පර්ශය වේ. ආයතන 6 උපදින විට ස්පර්ශය උපදී. මේ ලස්සන කරුණක්. මේක නිවී හැනහිල්ලේ බොහෝ සිහිනුවණින් හරි කල්පනාවෙන් මෙනෙහි කරන්න ඕන කරුණක්. අපි මේ බුදු කෙනෙක් විසින් අවබෝධ කළ ධර්මය කතා කරන්නේ සුළු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඔබ අහද්දී ඔබ එච්චර අහන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඔබට විහිළු තහළු කළා අනුන්ගේ ඇද කුඩ කියලා ඊට පස්සේ හිනස්සවල මොනවා හරි බණක් කියනවා නම් ඔබ අහන්න කැමතියි. ඒකට හේතුව මොකද්ද? අපේ ජීවිතයේ අපි හැමතිස්සෙම වාසය කරන අකුසලයක් එක්ක නිසා. ඒතර අකුසලයක් එක්ක වාසය කරනකොට ගැඹුරු දහම් කරුණක් ඔලුවට යන්නේ. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ වලින් ඉන්න එක්කෙනාට මේ බණ ඇහෙද්දි නිදිමත එනවා. හිත පහදින්නේ නැහැ. හිත පහන් වෙන්නේ නැහැ. හැබැයි විහිළු තහළු කරලා හිනස්සවන්න පුළුවන් දෙයක් කියනවා නම් අනුන්ගේ අදකුදයක් කියනවා නම් මොනවා හරි සමාජ දෙයක් කියනවා නම් ඒක අහගෙන ඉන්න කිසි නිදිමතක් නැහැ. මොකද ඒ කියන දේ පංච නීවරණත් එක්ක එකතු වෙලා පංච නීවරණ ප්‍රීතිමත් කරන එකක්. පංච නීවරණ කියලා කියන්නේ අපිට හොඳ දෙයක් නෙමෙයි. ඒවා අකුසල වලට අයිති වෙන්නේ. ඒ නිසා මේ කරුණ බොහෝම බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් වදාළ බුදු වදනක්. මේ බුදු වදන ඔබ අහන්නේ ඊට උවමනාවෙන්. මේක ගැඹුරුයි වගේ ගැඹුරුයි ගම්බීරයි බුදුරජාණන් ධර්මය. හැබැයි මේ කොටස අල්ල ගන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම්. දැන් අපි පේන විහිළු තහළු වලින් පිරුණු තමන්ගේ එක එක දේවල් කියන බණ අපිට ඇහෙන්න ඕනේ. මොකද ඒවෙන් අපිට කවදාවත් ජීවිත අවබෝධයක් ලබන්න බෑ. අපිටත් පුළුවන් ඒවා කියන්න. අනුන්ගේ අදකුද විහිළු කතා, සින්දු කෑලි, නාට්‍ය වල ඒව මොනවද? ඒව ධර්මයේ නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ වද මේ ධර්මය මං කිව්වේ දැන් මේ ධර්මයේ අහනකොට ඔබට එච්චර හිතට යන්නේ නැහැ. නිදිමත, කම්මැලිකම නිකන් ඈනුම් යනවා. ඇයි ඒ? අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ඇහුම්කන් දීලා ඒක තේරුම් ගන්න තරම් අපේ හිත යොමු කරන තරම් අපේ හිත හයිය නැහැ. ඒකට හේතුව පංච නීවරණත් එක්ක නිසා නිතරම. පංච නීවරණ වලින් තොරයි නම් මේ බුදුබණ කියද්දි ඒකනේ බුදුරජාණන්සේ කාලේ මේව කියද්දි දේශනාව අහලා අපි දන්නෝනේ ලක්ෂ ගණන් අවබෝධ කළානේ මේ ආසනෙ මිතගෙන. ඒ නිසා මේ හොඳට අහගන්න. කොහොමද මොකද්ද අපි ඉගෙන ගත්තේ? අපි ගමු ආයතන 6 ගැන. ඉමස්පින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං uppajjati කියන එක කොහොමද අපි ගන්නෙ? අපි ගමු ආයතන 6 ගැන තන ඉඳලා. ආයතන 6 ඇති කල්ලි ඉමස්පින් සති ඉදං හෝති. ආයතන 6 ඇති කල්ලි ස්පර්ශේ වේ.
ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ආයතන 6 උපදින විට ස්පර්ශය උපදී. ඊළඟට ස්පර්ශය ඇති කල්හි විඳීම වේ. ස්පර්ශය උපදින විට විඳීම උපදී. මේ කොටස අල්ලගත්ත කියන්නේ හරිම තමයි. මේ කොටස අවබෝධ කළා කියලා කියන්නේ හරි. පටිච්චසමුප්පාදය අවබෝධ කළා කියලා කියන්නේ එයා එහෙනම් කාටවත් විනාශ කරන්න බැරි අවබෝධයෙන් යුක්තයි. ස්වාධීන අවබෝධකින් යුක්තයි. තවත් කෙනෙක් මත යැපෙන අවබෝධයක් නෙමෙයි තියෙන්නේ. තමාගේම අවබෝධයක්. බුද්ධ වචනේ ඔස්සේ උපදවාගත්ත සත්‍ය වූ අවබෝධයක්. ඊළඟට විඳීම ඇති කල්හි ආසාව වේ. විඳීම ඇති කල්හි ආසාව වේ. විඳීම උපදින විට ආසාව උපදී. ඊළඟට ආසාව ඇති කල්හි උපාදාන වේ. ආසාව උපදින විට උපාදාන උපදී. උපාදාන ඇති කල්හි භවය වේ. උපාදාන උපදින විට භවය උපදී. භවය ඇති කල්හි ඉපදීම වේ. භවය උපදින විට ඉපදීම උපදී. එතකොට ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සියල්ලම වේ. ඉපදීම ඇති කල්හි ජරා මරණ වේ. ඉපදුනා කියලා කියන්නේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලී සියල්ලම හට ගන්නවා. ඒතර ඉපදීම උපදින විට ජරා මරණ උපදී. ඔන්න එතකොට අර බුදුරජාණන් උගන්වපු කාරණාව බුදුරජාණන් වදාළේ මොකද්ද? සූත්‍රයේ මුල මතක් කරගත්තොත් නායම් භික්කවේ කාය තුම්හාකම් මේ ජීවිතේ ඔබේ නොවේ. නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගේත් නොවේ. පුරාණ මිදම් භික්කවේ කම්මං පැරණි කර්මයක්. පැරණි කර්මයකින් හැදිච්ච එකක්. පුරාණ කම්මං පැරණි කර්ම. අபிසංකතං සකස් වෙච්ච එකක්. කර්මයෙන් සකස් වෙච්ච එකක්. අபிසංකතං විශේෂයෙන් හැදිලා තියෙනවා. සංකත සංකතය කියලා කියන්නේ නිවනට කියනවා අසංකතය කියලා. නිවනට මේ වචන පාවිච්චි කරන්න බෑ. අසංකතයි කියලා කියන්නේ සංකතයි කියලා කියන්නේ මොකද්ද? සංකතයක කරුණු තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. උපාදෝ පඤ්ඤායති කියලා කියන්නේ හට ගැනීමක් දකින්න ලැබෙනවා. උපාදෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති වෙනසීමක් දකින්න ලැබෙනවා. ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති හටගත් දේ වෙනස් වෙමින් පවතිනවා. ඒක තමයි සංකතයක ලක්ෂණ. අසංකතයක ලක්ෂණය මොකද්ද? නිවනේ ඔය කරුණු තුන නැහැ. නිවන තමයි අසංකතය. අනිත් හටගත් සෑම දෙයක්ම අපේ භාෂාවට අයිති සෑම දෙයක්ම කතා කරන සෑම දෙයක්ම මොකද්ද? සංකතයි. අසංකත නිවන විතරයි. රාගය දුරු, දේශය දුරු, මෝහය දුරු, අමාමහ නිවන අසංකත ධාතුව. මේ සංකතයක්. මොකද්ද මේ ජීවිතය? මේ ජීවිතය ඔබේ නොවේ. බාහිර කෙනෙකුගෙත් නොවේ. පැරණි කර්මයක් සකස් වෙච්ච එකක්. අபிසංචේතිතං චේතනාත්මකව හැදිච්ච එකක්. චේතනා පහල කර කරපු දෙයක ඵලයක්. වේදිතං දට්ඨබ්බං ජීවිතය තුළ අවබෝධයෙන් දකින්න ඕන ජීවිතේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඒක තමයි මේ බුදුරජාණන් උගන්වුවේ. මොකක්ද ඉගන්වුවේ? එතකොට ඒ විදිහට දකින ශ්‍රාවකයා නුවණින් තේරුම් ගන්නේ මොකද්ද? සුතවා ආර්ය ශාවකෝ පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. අන්න එතකොට තමන්ගෙත් නොවේ නම් අනුන්ගෙත් නොවේ නම් කියලා තේරුම් ගන්න ශ්‍රාවකයා බුද්ධ වචනේ උපකාරයෙන් මොකද තේරුම් ගන්නේ? පටිච්ච සමුප්පාදයම නුවණින් විමසනවා. අර ඉගැන්වීම මම දැන් ීමස්මින් සති ඉදං හෝති ීමස් උපාදා ඉදං උපජ්ජති. ඒ තමයි දුක හට ගන්න පිළිවෙල. දුක හට ගන්න ওই පිළිවෙලට ජරා මරණ සහිත දුක හටගන්නේ මේ විදියට. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හේතුවෙන් නාම රූප කියන මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය යටතේ තමයි දුක හටගන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කළා තව කරුණු දෙකක්. ඉස්සෙල්ල ගන්න ගත්තේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන කාරණාව. ඒ දුක හට ගන්න පිළිවෙලයි. ආයයිම සසර පැවැත්මට දුක හට ගන්න පිළිවෙලේ බුදුරජාණන් ඉගැන්වුවේ. මේ උගන්වන්නේ ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. ඒත් පටිච්චසමුප්පාදයෙන් නුවණින් විමසන්නේ. ඉමස්මින් අසති ඉදන් නොහොති කෙනෙක් කොහොමද? අවිද්‍යාව නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ. ඉමස්මින් අසති ඉදන් නොහොති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. අවිද්‍යාව නිරුද්ධ වන විට
සංස්කාර නිරුද්ධ වේ. ඊළඟට සංස්කාර නැති කල්හි විඥානය නොවේ. සංස්කාර නිරුද්ධ වන විට විඥානය නිරුද්ධ වේ. විඥානය නැති කල්හි නාම රූප නොවේ. විඥානය නිරුද්ධ වන විට නාම රූප නිරුද්ධ වේ. මේ මං කිව්වේ මේ පටිච්චසමුපාදයේ විශේෂ කොටස. ප්‍රධාන කොටස මේක අල්ලගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. පටිච්චසමුපාදය අවබෝධ කරගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරා කියලා කියනවා ඒක කවදාවත් වෙන්න බැරි එකක්. පටිච්චසමුපාදය අවබෝධ වීමෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. හේතුවක් නිසා හටගන්න ඵලය. ඒ හේතුව නිරුද්ධ වීමෙන් නිරුද්ධලා යනවා කියන තමන්ගේම අවබෝධයෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නේ. අපිට ඒ සඳහා බුදුරජාණන්සේ උපකාරය අනිවාර්යෙන් ලබන්න ඕන. ඊට පස්සේ අපි කිව්වේ අපි මෙතන ඉඳන් නාම රූප නැති කල්හි ආයතන 6 නොවේ. ආයතන 6 දරන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. නාම රූප නැති කල්හි ආයතන 6 නොවේ. නාම රූප නිරුද්ධ වන විට ඇස, කන, නාසය, දිව, කය, මනස නිරුද්ධ වේ. හරි ලස්සනයි නේ. ඒ කියන්නේ මේ ලෝකේ දැන් අපි දන්නවා දැන් බුදුරජාන්සේ වැඩ ඉන්න කලේ අපි අර ශාස්ත්‍රවරු හිටියා සත් ශාස්ත්‍රවරු කියලා නිගණ්ඨනාථ පුත්ත අජිත කේස කම්බල පකුත කච්චායන ආදී අය ඒගොල්ලෝ විමුක්තියක් හෙව්වා. ඒගොල්ලෝ දෘෂ්ටි වලට ගියා. අපේ බෝසතාණන් වහන්සේ විමුක්තියක් හෙව්වා. විමුක්තිය සාක්ෂාත් කළා. ඒ විමුක්තිය සාක්ෂාත් කළා අනිත් අයට විමුක්තිය සාක්ෂාත් කරන්න කියලා දෙන පිළිවෙල මේ. මොකද්ද? නාම රූප නැති කල්හි ආයතන 6 නොවේ. නාම රූප නිරුද්ධ වන විට ආයතන 6 නිරුද්ධ වේ. ආයතන 6 නැති කල්හි ස්පර්ශය නොවේ. ආයතන 6 නිරුද්ධ වන විට ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නැති කල්හි විඳීම නොවේ. ස්පර්ශය නිරුද්ධ වන විට විඳීම නිරුද්ධ වේ. විඳීම නැති කල්හි ආසාව නොවේ. විඳීම නිරුද්ධ වන විට ආසාව නිරුද්ධ වේ. ආසාව නැති කල්හි බැඳීම නොවේ, උපාදාන නොවේ. ආසාව නිරුද්ධ වන විට බැඳීම, උපාදාන නිරුද්ධ වේ. උපාදාන නැති කල්හි භවය නොවේ. උපාදාන නිරුද්ධ වන විට භවය නිරුද්ධ වේ. භවය නැති කල්හි ඉපදීම නොවේ. භවය නිරුද්ධ වන විට ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නැති කල්හි ජරා මරණ නොවේ. ඉපදීම නිරුද්ධ වන විට ජරා මරණ නිරුද්ධ වේ. මේ විදියට ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. මේ විදිහට දුක නිමා වෙනවා. එතකොට බලන්න දුක හට ගන්න ආකාරයත් මේ සූත්‍රය කියනවා. දුක නැතිවන ආකාරයත් කියනවා. මේ දේශන අහද්දී නුවණ තියෙන කෙනාට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා මේ දක්වා දැන් අවුරුදු 1000 ගණනක් නේ බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙලා බුද්ධත්වයට පත් වෙලා. ඒ කාලය තුල මේ සූත්‍ර අහලා කී දෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නද මේ විදිහට නුවණින් දැකලා. දැන් මේ විදිහට නුවණින් දකිනකොට හරියටම කෙනෙක් පටිච්චසමුපාදයට අනුව කෙනෙක් ජීවිතය දිහා දකිනවනම් එයා කවදාවත් මුලා වෙන්නේ නැහැ. කවදාවත් මුලා වෙන්නේ බුදුරජාණන්සේ වදාළ පිළිවෙලට පටිච්චසමුපාදය මෙනෙහි කරනවා නම් මුලා කරන්න බෑ. දැන් අපිට කවුරු හරි කිව්වොත් එහෙම උන්ට කවුරු හරි කෙනෙක් අපි කවුරු හරි හාමුදුරු කෙනෙක් හරි ගිහි කෙනෙක් හරි කියනවා කියලා මම රහත් මම අනාගාමී ඒ ආදී කිව්ව ගමන් අපි ඉක්මනට මේකට පැහැදිලා අපි ඒක සරණ යනවා. ඊළඟට මේ ඒ ධර්මයේ කියන එක මොකක් වුණත් අපිට ඒක තේරුම් ගන්න හැකියාවක් නැත්තේ මොකක් නිසාද? මේ ශ්‍රුතවත් භාවයට අපිපත් උන්නේ නැති නිසා. ශ්‍රුතවත් ආර්ය කියන එයා සම්බන්ධයස්ස වෙනවා එහෙම කියද්දී. එතකොට එයා මේ ධර්මයේ තේරුම් අරන් ඉන්නව නම් තවත් කෙනෙකුගේ අවබෝධය අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ බුදුරජාණන්සේ ධර්මය. ඒත් මේ විදිහට පටිච්චසමුප්පාදය මේ තේරුම් අරන් ඉන්නවා නම් හැබැයි මුලා කරන්නත් බෑ. ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්චර්ය, අద్භූත බව. මේ ධර්මයේ හරියට තේරුම් ගත්තා නම් එයා මෝහණයට මුලාවටපත් කරන්න තවත් කෙනෙකුට බෑ. ඒ නිසා පින්වත්නි හරි වැදගත් දෙයක් තමයි මේ පටිච්චසමුපාද ධර්මය. බුදුරජාණන්සේ මේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම මේක මෙනෙහි කර බැලුවනේ. අර ගයාවේදී සත්සති ගත කළානේ. ඒකෙදි බුදුරජාණන්සේ පටිච්චසමුපාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා. මොකද්ද? අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා.
සංස්කාර අවිජ්ජා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥානං. සංස්කාර නිසා විඥානේ හට ගන්නවා. විඥාන පත්‍ය නාම රූපං. විඥානයේ නිසා නාම රූප හට ගන්නවා. ඊළඟට නාම රූප පත්‍ය සලආයතනං. නාම රූප නිසා ආයතන 6 හට ගන්නවා. සලආයතන පත්‍ය පස්සෝ. ආයතන 6 නිසා ස්පර්ශය උපදිනවා. ස්පර්ශය හට ගන්නවා. පස්ස පත්‍ය වේදනා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා ආසාව හට ගන්නවා. තණ්හා පත්‍ය උපාදානං. ආසාව නිසා බැඳෙනවා. භව පත්‍ය ජාති. භවය නිසා උපදිනවා. ජාති පත්‍ය ජරා මරණං. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිනි සියල්ල හට ගන්නවා කියලා උදේට බුදුරජාණන් නුවණින් විමස බැලුවා. හට ගන්න ආකාරය අවබෝධයෙන්ම බැලුවා. එතකොට එහෙම බැලුවාම ආත්මීය සංඥාවක් නිත්‍ය සංඥාවක් එන්නේ නැහැ. සුඛ සංඥාවක් සුභ සංඥාවක් එන්නේ නැහැ. හේතුන්ගෙන් හටගත්ත ඵලයක් කියන අවබෝධය තමයි තියෙන්නේ. ඊළඟ බුදුරජාණන් විමසුව කොහොමද? මෙනෙහි කළ අවබෝධය. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වීමෙන් ආසාව නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් ආදී සියලුම දුක් නිරුද්ධ වෙලා යනවා. මේක බුදුරජාණන් සස්සතිගතකදී විමසුවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ අවබෝධය බුදුරජාණන් වහන්සේ විතරක්ම සාක්ෂාත් කළ හේතුඵල ධර්මයෙන් යුක්ත සත්‍ය වූ අවබෝධය. මේ පටිච්චසමුප්පාදය තේරුම් ගැනීම තුළින් එයා දෘෂ්ටිගතික වෙන්නේ. නොයේක් දෘෂ්ටි වලට යන්නේ. එක එක දෘෂ්ටි වලට යනවනේ. ඒ කියන්නේ එක එක දෘෂ්ටි මොකද්ද? මේ ජීවිතේ දේශනාවල තියෙන මේ ජීවිතේ තමා කරපු එකක්ද? එක එක දෘෂ්ටියක්. මේ ජීවිතේ අනුන් කරපු එකක්ද? තව දෘෂ්ටියක්. මේ ජීවිතේ අනුනුයි තමනුයි එකතු වෙලා කළ එකක්ද? තව එකක්. මේ ජීවිතේ ඉබේ හටගත් එකක්ද? ඒ විදිහේ දෘෂ්ටියනේ. මේ ජීවිතේ බාහිර කෙනෙක් කරපු එකක්ද? ඒ ඔක්කොම තම තමන් විසින් හදාගත්ත දෘෂ්ටි. හිතේ හටගත්ත එක එක කල්පනාවල්. එක එක දෘෂ්ටීන්. පටිච්චසමුප්පාදය තේරුම් ගත්තොත් කවදාවත් ඒ වගේ දෘෂ්ටියකට යන්නේ නැහැ. කවදාවත් දෘෂ්ටියකට යන්නේ නැහැ. එතකොට එයා දකින්නේ හේතුවකින් හටගන්න ඵලයක්. හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කොට වදාළ වෙලාවේ පස්වග ස්වාමීන් වහන්සේලාට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ හේතුඵල ධර්ම අවබෝධ කළානේ. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතුකින් හට ගන්නවාද ඒ හේතුව නැතිවීමෙන් ඒ හේතුව නිරුද්ධ වීමෙන් එය නිරුද්ධ වෙලා යනවා. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පටිච්චසමුපාදය අවබෝධ කරගත්තාම ඒ විදිහට යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක ඒ කියන්නේ යමක් හේතුන්ගෙන් හටගත්තද ඒ හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙනවා කියන අවබෝධය ලැබුවද එතකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ සෝවාන් බවට පත් වුණා. දුක්ඛාර සත්‍ය සත්‍යයි කියලා අවබෝධ කළා. සමුදයාර සත්‍ය සත්‍යයක් සත්‍ය කියන අවබෝධයට ආවා. දුක්ඛ නිරෝධාර සත්‍ය සත්‍යයක් කියන අවබෝධයට ආවා. දුක් නැති කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා සත්‍යයයි කියලා අවබෝධයට පැමිණියා. එතකොට පටිච්චසමුප්පාදය අවබෝධ වීමෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ. ඒකේ බුදුරජාණන් දේශනා කළේ සුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසන්නේ කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උප්පජ්ජති. මම කලින් කියලා දුන්නේ අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර වේ. අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී.
ඊළඟට මේ විදිහට පටිච්චසමුප්පාදේ නුවණින් සිහි කරනවා, මෙනෙහි කරනවා. ඊළඟට නිරෝධය, දුක්ඛ නිරෝධය කොහොමද? ඉමස්මින් අසති ඉදන්න හෝති. මේ අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. ඔය විදිහට පටිච්චසමුප්පාදයන් නුවණින් විමසන්න. බුදුරජාණන් උගන්වන මේ විදිහට. එතකොට මේ සූත්‍රේ පටන් ගත්තේ ලස්සන කරුණක් කියලා. මොකද්ද? පටිච්චසමුපාදයේ නුවණින් විමසන්න කියන කාරණාව කියන්න කලින් බුදුරජාණන් ලස්සන කරුණක් දේශනා කළා. නායම් භික්කවේ කායෝ තුම්හාකං. මේ ජීවිතය ඔබේ නොවේ. මේ ඇස අපේ නොවේ. ඇස තමන්ගේ නොවේ. කන තමන්ගේ නොවේ. නාසය, දිව, කය, මනස කියන මේ ජීවිතය තමන්ගේ නොවේ. නාපි අඤ්ඤේසං. වෙන කෙනෙකුට මේක මෙහෙව පාවිච්චි, ඒ කියන්නේ වෙන කෙනෙකුට මේකට බලපෑම කරන්න බෑ. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ දෙයක්ුත් නෙමෙයි. තමන්ගේ දෙයක්ුත් නෙවෙයි. වෙනත් කෙනෙකුගේ දෙයක්ුත් නෙවෙයි. නාපි අඤ්ඤේසං. පුරාණමිදං. පැරණි දෙයක් භික්කවේ කම්මං. කර්මය. පුරාණේ කරන ලද කර්මයක විපාකයක් තමයි මේ ජීවිතය කියන්නේ. සකස් අபிසංකතං. සකස් වෙච්ච එකක්. අபிසංචේතිතං. චේතනාත්මකව කරපු දෙයක ඵලයක්. වේදිතං දට්ඨබ්බ. නුවණින් දකින්න ඕනි. මේක සකස් පුරාණ කර්මයක්. සකස් වෙච්ච එකක්. චේතනාත්මක හැදිච්ච එකක්. තමාගේ නොවේ, අනුන්ගෙත් නොවේ. අන්න එහෙම කල්පනා කරන ශ්‍රාවකයා නතර වෙන්නේ කොතනද? සුතව ආර්ය ශාවකෝ පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. එතකොට නතර වෙන්න ඕන කොතනද? දෘෂ්ටියක නොවේ. හේතුඵල ධම තුල. පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. පටිච්ච සමුප්පාදේම නුවණින් විමසනවා. එතකොට ඒ ශ්‍රාවකයා මේ විදිහට ඉගැන්වුවේ නැත්තම් වෙන්නේ මොකද? තමන්ගෙත් නොවේ නම්, අනුන්ගෙත් නොවේ නම්. එතකොට එයා දෘෂ්ටියකට යනවා. ඉබේ හැදිච්ච එකක්. දෘෂ්ටියකට යන්න පුළුවන්. මේක බුදුරජාණන් සම්පූර්ණ කළා තියෙන්නේ. මේක තමන්ගෙත් නොවේ, අනුන්ගෙත් නොවේ. මේක පැරණි කර්මයක්, පුරාණ කර්මයක්. හැබැයි පුරාණ කර්මය සකස් වෙච්ච එකක්. සකස් වුණු කර්මයක්. සකස් වෙලා තියෙන්නේ. චේතනාවකින් තමයි හැදිලා තියෙන්නේ. මේක නුවණින් දකින්න ඕනේ. කොහොමද නුවණින් දකින්නේ? අර කිව්ව පටිච්චසමුප්පාද පිළිවෙලට. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ කොටස හොඳට අහලා හොඳට තේරුම් ගන්න. මේ කොටස අත්‍යවශ්‍යයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර අපාය නිදහස් වෙන්න කැමති කෙනාට. ඊළඟට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන උතුම් මඟඵල ලබා මේ දීර්ඝ දුක්ඛිත අවිද්‍යාවෙන් වැහුණු භව තණ්හාවෙන්, අවිද්‍යාවෙන් වැහුණු භව තණ්හාවට වෙලී ගිය මේ දුක්ඛිත සසරෙන් ගැලවෙන්න යමෙක් කැමතිද ප්‍රඥාවන්ත මිනිසෙක්, ඒ කෙනාට මේ පටිසමුපාද, මේ න්‍යාය ධර්මය, මේ නුවණින් විමසන වැඩපිළිවෙල අත්‍යවශ්‍යයි. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්හි මේ වේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදින විට මේ උපදී. ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. පටිසමුප්පාදය මෙහි කරන්නේ. මම කලින් කියලා දුන්නේ. එතකොට මේවා මේ විදිහටම මෙනෙහි කරලා දැන් අපි ගත්තොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා බුදුරජාණන් විස්තර කළා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං. දුක ගැන අවබෝධයක් නැතිකම අවිද්‍යාව. දුක හටගන්නේ තණ්හාවෙන් කියලා අවබෝධයක් නැතිකම අවිද්‍යාව. තණ්හාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියන අවබෝධයක් නැතිකම අවිද්‍යාව. දුක නිරුද්ධ වෙන තියෙන එකම වැඩපිළිවෙල ප්‍රතිපදාව ආර්ය සීල සමාධි ප්‍රඥාවෙන් සැකසුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දන්නේ නැතිකම අවිද්‍යාව. අවිජ්ජා. චතුරාර්ය සත්‍ය ගැන අනවබෝධය අවිද්‍යාව. සංස්කාර කියන මෙතන උගන්වන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. වචී සංඛාර කියන්නේ විතක්ක ਵਿਚාර. චිත්ත සංඛාර කියන්නේ සංඥා හඳුනා ගැනීම විඳීම. අවිද්‍යාව පත්‍ය ඊළඟට සංඛාර පත්‍ය විඥානය කියලා කියන්නේ බුදුරජාණන් උගන්වන විඥානේ ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ හටගන්න විඥානය, දිවේ හටගන්න විඥානය, ශරීරයේ හටගන්න විඥානය, මනසේ හටගන්න විඥානය කියන කරුණු තමයි මොකද්ද විඥානය. විඥානය කියලා බුදුරජාණන් උගන්වනවා කජ්ජනීය සූත්‍රයේ තව අර්ථය විඥානය කියන්නේ මොකක් නිසාද කියලා විජානාතිතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති.
විශේෂයෙන්ම දැනීම තමයි විඥානය. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන හයේම විඥානය වැඩ කරනවා. විඥානය. ඊට පස්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. නාම රූප කියන්නේ කොටස් දෙකක්. නාම කියලා කියනවා වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශ මනසිකාර. නාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම. රූප කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. නාම රූප. ඊළඟට නාම රූප පත්‍ය සලආයතනං. සලආයතන දන්නවා ඇස කන නාසය දිව ශරීරය මනස. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස කියන්නේ ස්පර්ශය. ස්පර්ශය හැදෙන්නේ මෙහෙමයි. ඇසයි රූපයි විඥානයයි එකතු වීම ස්පර්ශයයි. ඇසට රූපයක් පේනකොට විඥානය තමයි ක්‍රියාත්මක. ඇසයි. ඒතකොට ඇසට රූපයක් පේනකොට විඥානය ක්‍රියාත්මක වෙනකොට හටගන්නේ මොකද්ද? ස්පර්ශය. ඒතකොට ඇසයි රූපයයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානය එකතු වීම ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානය එක්වීම ස්පර්ශය. දිවයි රසයයි විඥානය එකතු වීම ස්පර්ශය. කයයි පහසයි විඥානය එකතු වීම ස්පර්ශය. මනසයි අරමුණයි විඥානය එකතු වීම ස්පර්ශය. ඒතකොට සලආයතන පත්‍ය පස්සෝ. ආයතන හය නිසා ස්පර්ශය හටගන්නේ. මම ස්පර්ශය හට ගැනීම තමයි කිව්වේ. එතකොට ස්පර්ශය කියන්නේ එකතු වීම. සංගති කියන්නේ එකතුව. සමவாயෝ එකතුව. මුණ ගැහිම. එතකොට ඇසයි රූපයයි විඥානය තුනම එක්වීම තමයි ස්පර්ශය. ඒතර ආයතන හයටම ඔය විදියට. ස්පර්ශ පත්‍ය පස්ස පත්‍ය වේදනා. ඒතර ඇසේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. නාසය ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කය ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. මනස ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. එතකොට ආයතන හය හේතුවෙන් තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම. විඳීම නිසා දැන් ඇසේ හටගන්න විඳීම ඔස්සේ තණ්හාව හට ගන්නවා. රූප තණ්හාව. කනේ හටගන්න ශබ්දයේ ඔස්සේ තණ්හාව හට ගන්නවා. ශබ්ද තණ්හාව. නාසයේ ඔස්සේ හටගන්න විඳීමෙන් ඒ ගඳ සුවඳ කෙරේ තණ්හාව ඇති වෙනවා. ඒකට කියන්නේ ගන්ධ තණ්හාව. රසයක් දැනනකොට තණ්හාව හට ගන්නවා. රස තණ්හාව. පහසක් දැනනකොට ආසාව හට ගන්නවා. පොට්ටබ්බ තණ්හාව. ඊළඟට අරමුණු සිතා ඉන්නකොට තණ්හාව හට ගන්නවා. ධම්ම තණ්හාව. ධම්ම තණ්හාව කියන්නේ ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන විදිහට තණ්හාව හට ගන්නවා අරමුණ කෙරෙහි. ධම්ම තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදාන කියන්නේ බැඳී යාම. බැඳී යාම හතරක් උගන්වන බුදුරජාණන්සේ. කාමයට බැඳී යනවා. කාම උපාදාන, ditthi උපාදාන, දෘෂ්ටි වලට බැඳී යනවා. ඊළඟට සීලබ්බත උපාදාන, ශ්‍රීලබත වලට බැඳිලා යනවා. අත්වාද උපාදාන, මගේ ආත්මයක් කියලා බැඳිලා යනවා. උපාදාන. උපාදාන පච්චය භවෝ. භවය කියලා කියන්නේ විපාක විඳිය යුතු කර්ම. සකස් වීම කියන භවය කියලා. ඒකට කාම ලෝකේ විපාක හැදෙනවා. ඊළඟට කාම භව, රූප භවයේ විපාක හැදෙනවා, අරූප භවයේ විපාක හැදෙනවා. භවය. භවපච්චය ජාති. එතකොට ඒ භවයට අනුව උපදිනවා. ඒ කර්ම සකස් වෙච්ච පිළිවෙලට අනුව භවයේ හැදුණු පිළිවෙලට අනුව උපදිනවා. භවපච්චය ජාති. එතකොට ඉපදුනා කියලා කියන්නේ ඉපදීම් බුදුරජාණන් උගන්වනවා. ඉපදීම් හතරක් තියෙනවා නේ. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. අණ්ඩජ කියන්නේ බිත්තර ඇතුලේ. අණ්ඩජ ජලාබුජ මව් කුසක සංසේජ තෙත් පරිසරය ඕපපාතිකව කර්මාරූපව ගිහිල්ලා පහළ වෙනවා. උපත. එතන ඉපදීම නිසා ජරා මරණ. තව ඉපදී විස්තර කරනවා ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. ඔහම උගන්වන පටිසෝපද උගන්වද්දී ඉපදීම තව විස්තරාත්මකව ඉපදීම ක්‍රම හතරක් තියෙනවා. ඒතර මේවා අපි ඉගෙන ගන්න ඕනේ. මේවා ඉගෙනගෙන මේවා අපි බුදුරජාණන්සේ අර වදාළ පිළිවෙලින් අර්ථ දැනගෙන මෙනෙහි කරන්න ඕන. ඉබස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අස ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති ආදී වශයෙන් හේතුඵල ධහම දුක පැත්තට හට ගන්න හැටිත් හේතුඵල ධහමෙන් දුක නිරෝධය කරා හේතුඵල ධහමෙන් නිදහස් වෙන ආකාරයත් මෙනෙහි කරන්න ඕන. හරිම ලස්සන සූත්‍රයක්. හරි ලස්සන සූත්‍රයක් මේ පටිච්චසමුප්පාදය ගැන විස්තර වෙන්නේ. දැන් ඔබට මම බොහොම සරලව ඉගෙනුවා. සරලව කියා දුන්නා. මේ සංයුත්තනිකායේ තියෙන දේශනාව නතුම්හාක සූත්‍රයේ මේ දැන් අර ඉගෙනුවේ මේක මේ පරිණි කර්ම මොකද්ද
කොහොමද ඉගැන්වෙන්නේ? මේ ජීවිතයේ ඔබේ නොවේ. මේ ඊළඟට මේ ජීවිතයේ වෙන කෙනෙකුගේත් නොවේ. පුරාණ කර්මයක් සකස් වෙච්ච එකක්, චේතනාවෙන් හැදුණු එකක්, දියුණු කරන ලද ප්‍රඥාවෙන් තමයි දකින්න ඕනේ කියලා විස්තර කරලා දුන්නේ මොකද්ද? මේ පටිසමුප්පාදේ අංග ටික. ීමස්මින් සති ඉදං හෝති, ීමස්මින් සති ඉදං හෝති, ීමස් උප්පාදා ඉදං උප්පජ්ජති, ීමස්මින් අසති ඉදං හෝති, ීමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන මොකද්ද? යදිදං අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං කියන පටිසමුප්පාදේ හට ගන්නා ආකාරය. ඊළඟට අවිජ්ජායත්තේ වශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධෝ, සලආයතන නිරෝධා, සලආයතන නිරෝධෝ, පස්ස නිරෝධා, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධා, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධා, භව නිරෝධෝ, ජාති නිරෝධා, ජාති නිරෝධෝ, ජරා මරණ ශෝක වැළපීම් දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ. ඒතකොට ඒ විදිහට තමයි පටිච්චසමුප්පාද නිරුද්ධ වීම. මේ අපි වාසනාවන්තයි කියලා කියන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන හරියටම පිළිවෙලට ඉගෙන ගත්තොත් පමණමයි මේ විදිහට අවබෝධ කරගන්න පුළුවන්. අපි සංසාරේ කොච්චර ඉපදලා ඉඳලා තියෙනවද? අපි සංසාරේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයක් අහලා ඇති. හැබැයි පටිච්චසමුපාද න්‍යාය මේ බුදුරජාණන් උගන්වන විදිහට අවබෝධ නොකළ නිසානේ මේ කෙලවරක් නැතුව අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කුලිනෝ පඤ්ඤායති. මහණෙනි සංසාරේ ආරම්භක කෙලවර මෙතනයි කිය පැනවිය නොහැකි ගමනක් තියෙනවා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනාන, අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවට බැඳිලා මේ යන ගමන ඉවර වෙන්නේ නැහැ. මේ ඉවර වෙන්නේ නැති ගමනක් අපි යන්නේ. දැන් අපි බලන මේ මනුස්ස ජීවිතේ සැපෙන් ඉන්නේ. මනුස්ස ලෝකේ යම් තියෙනවනේ යම් සැපයක්, ඒ සැපේ උපරිම භුක්ති විඳින්න. නමුත් මේ ජීවිතේ විතරක් නෙමෙයි. මේක සසරේ කොච්චර ජීවිත ලැබලා තියෙනවද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරගත්තොත් සසරේ කොච්චර ආයෙම යන්න තියෙනවද? ඇයි මේ අපි මනුස්ස ලෝකේ තියෙන පොඩි දේවල් වලට ඇලිලා ගැලිලා මේකිම අපි මේ මොකද්ද කිඳා බැහැගෙන මේක ගැන විතරමයි හිතන්නේ. ඒ කියන්නේ මේක නිකන් පළවෙනි ජීවිතේ අවසාන ජීවිතේ වගේ නෑ. දීර්ඝ සසරක එන ගමනක එක අවස්ථාවක්. මේ අවස්ථාව හොඳ සම්දිස්ථානයක්. හොඳ ඒ කියන්නේ විශේෂ අවස්ථාවක්. මේක මොකද්ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මනුෂ්‍ය ජීවිතේ ලැබිලා කලණ මිතුරන්ගෙන් පිරිසුදු බුදු බණ ඇහෙනවා. මේක තමයි දුර්ලභ. ඒ නිසා මේක හොඳට පාවිච්චි කරගන්න මේ මනුස්ස ජීවිතේ. පාවිච්චි කළා මේ පටිසමුපාදයේ තේරුම් ගන්න මහන්සි ගන්න. ටික හොඳට ඉගෙන ගන්න. කරදර බාධා මැද ඉගෙන ගන්න. දැන් මේ කාලේ අපි කොහොම කරදර බාධා මැදි ගොඩක් වැඩි දුක් විඳිනවා හරියට පීඩා විඳිනවා. ඉතින් මේ පීඩා ඉවර වෙන්නේ නැහැ මේ සසරේ යනකම්. යම්තරක උපතක් ඇද්ද මේ ටික තියෙනවා. උපතකින් මේ දුක ඉවර වෙන්නේ නැහැ. උපතේ නිදහස් වීමෙන් තමයි ගැලවෙන්නේ. ඒ නිසා උපතකින් සැපේ උපතක් ඉපදිලා හිතන්න එපා සැපෙන් ඉන්න ඕන කියලා. ඒ සැපේ తాවකාලිකයි. ඒ නිසා මේ පටිච්චසමුපාදය ඔබ හොඳට ඉගෙන ගන්න. පටිච්චසමුපාදය ඉගෙන හොඳට මෙනෙහි කරන්න. මේ දුර්ලභ අවස්ථාවක්. අපි හැමෝටම ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ හදවතේ දරාගෙන මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම සිහි කරගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයන් ලෙස මේ ගෞතම බුද්ධ ශාසනය පිහිට ලබන්නට ඒකාන්තයෙන් අපි හැමෝටම දුර්ලභ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අපි දැන් පින් අනුමෝදන් කරනවා. සම්පසාදනී ධර්මදේශනාවේ දායකත්වයේ දරන 5555න් 41 මාමල්ස් ගාඩන්ස් මීගොඩ යන ලිපිනේ පදිංචි විශ්‍රාමික ගුරු බී.කේ.ජේ. බියන්විල මහත්මිය ඇතුළු දූදරු පිරිස තමයි මේ අද පටිච්චසමුපාදය ඉගැන්වූ මේ ධර්ම දේශනාවේ උත්තම දායකත්වය දරන්නේ. උත්තම දායකත්වයක් මේක. මොකද අනිත් අයත් අහලා මේ ධර්මය ඉගෙනගෙන මෙනෙහි කළොත් එයාට කොච්චර පිනක් රැස් වෙනවද? ධර්ම දාන පින ඒකනේ බුදුරජාණන් සදාලේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා සියලු දම් පරදා ධර්ම දානේ දෙනනවා කිව්වා. අග්‍රයි කිව්වා. ඒ නිසා මේ පිඟුතුන් ගොඩක් සතුටු වෙන්න. අපේ විශ්‍රාමික ගුරු මහත්මියක් වන බී.කේ.
ජේ බියන්විල මහත්මයා ඇතුළු දූ දරු පිරිස ගොඩක් සතුටු වෙන්න. මොකද අපිට මේ පින් රැස් වෙන පින මහත්ඵල පිනක් අපිව සුරකින්න මේ පිනට පුළුවන්. රැස් කළ පින ඔබ බලාපොරොත්තු වෙන ආකාරයෙන් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සක්දේව් රජුන්, සතරවරම් දේවරු, සෙම්පති දේවරු, ආලවක දෙවිඳුන්, සුමන සමන් දෙවියන්, කතරගම දෙවියන්, බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුණු සියලුම දේවරු මේ පින් දැක බලා අනුමෝදන්ව දේවරු සියලුම දේවරු සැපයෙන් සැපයටම පත් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී සංඝ රත්නයට, ලෝක වාසී සීල ගුණ දම් පුරණ සංඝ රත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දූපතුන්ට අනුමෝදන් වී සුවසේම චතුරාර්ය සත්‍ය මේ පිණින් අවබෝධ කරන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. පින් අනුමෝදන් කරනවා බීකේජේ බියන්විල මහත්මියගේ මීට වසර 6කට පෙර මිය පරලෝකීය ස්වාමි පුරුෂයා වන විශ්‍රාමලත් විදුහල්පති දයාරත්න ඉදිරිසිංහ මහත්මයාට පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 50කට පෙර මිය පරලෝකීය විශ්‍රාමලත් විදුහල්පති ජෝන් සිඤ්ඤෝ බියන්විල පියාණන්ට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. මේ පින්වත් දායකත්වය දරන පින්වතුන්ගේ පවුල්වල මියගිය මව්, දෙමව්පිය, ස්වාමි බිරිඳෑවරු ඇතුළු යමෙක් ඇද්ද පින් කැමති වේ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප නමින් මියගිය හැමෝම පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මීට මාස 3කට පෙර අභාවයටපත් මාගේ සහෝදර මංජුල නිසාන්ත මහත්මයාද මේ ධර්ම දානමය පින් අනුමෝදන් වෙත්වා. නම් සඳහන් කළ නොකළ දායකත්වය දරන පින්වතුන් නමින් මියගිය ඥාතින් ඇතුළු සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. මේ ගෞතම බුදු සසුනේම පිහිට ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් ඊතා දීර්ඝායුෂ ලැබමින් සිටින අවුරුදු 104ක් ඊතා දීර්ඝායුෂ මේ කාලේ කොහොමද දීර්ඝායුෂ අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ට අවුරුදු 120යි. මේ අම්මා ගොඩක් කල් ජීවත් වෙනවා. ඒ අම්මට තව ආයුෂ ලැබේවා. ඒ තමයි විශ්‍රාමික ගුරු ඩී.එස්. පට්ටි විදාන මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පට්ටි විදාන මෑණියන්ට තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒ මාණියන්ට සුවසේම ධර්මයේ පුරුදු කරගෙන මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පුණ්‍ය ධර්මයන් ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැමෝටම පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම 5555න් 41 මාමල් ගාඩන්ස් මීගොඩ යන ලිපිනේ පදිංචි විශ්‍රාමික ගුරු බී.කේ. ජේ බියන්විල මහත්මිය ඇතුළු ඒ දූදරු පිරිසට පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල හැමෝටම පින් අනුමෝදන්ව හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, සැපයටපත් වේවා. හැමෝටම මේ ගෞතම බුදු සසුනේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරන්න මේ සියලුම පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. කොරෝනා රෝගයෙන් රෝගාතුර වී සිටින සියලු දෙනා ඇතුළු ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත්ම වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.